බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම මේ මනස හදන වැඩපිළිවෙලක් කිය. දැන් කරණීය මෙත්ත සූත්‍රය අරගත්තාම ඒ සූත්‍රයේ අවසානය වන විට අපේ සිත හැදිලා සකස් වෙලා සංවර වෙලා මේ කියන පාප කර්ම පිඟුතුනි අපේ ජීවිතය විනාශ කරනු ලබ. එළුවෙකුගේ බෙල්ලක් කැපී. ප්‍රතිඵලය හැටියට මේ කවියේ උගන්වනවා ඇය ඇඟ ලෝම ගණන සසරදී බෙල්ල කැපී මරණයට පත්වෙන්ට සිදුවෙච්ච බව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස න අන්තලික්ඛේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරං පවිස්ස න විඤ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාප කම්මං තී. සදහවත් වාසනාවන්ත පින්වත්නි, ඔබ හැම දිනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට මහත් වූ කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු ධර්මය ශ්‍රවණය කරන්නට. මේ මනුස්ස ජීවිතය තුළ අපට ලැබිච්ච වටිනාම සම්පතක් හැටියටයි බුදුරජාණන් වහන්සේගේ දහම අපට සඳහන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ දහම අපේ ජීවිතය සකස් කරන, ජීවිතය හදන, ජීවත් විය යුතු ආකාරය පෙන්නන, මෙලව සහ පරලොව අභිවෘද්ධියට අදාළ වන දේශනාවන් බුදුරජාණන් වහන්සේ සෑම විටම දේශනා කළා. අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට මා යොදා ගන්නට යෙදුනේ සූත්‍ර පිටකයට අයිති කුද්දක නිකායේ එන ධම්මපදයට අයත් වන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මය අයත් වන්නේ ධම්මපදයෙහි පාප වග්ගයට. පාප වග්ගයේ එන ධම්මපද ගාථාවක් අද ධර්ම දේශනාව සඳහා
මාතෘකාව හැටියට යොදා ගන්නට යෙදුනි. මේ ධම්මපද ගාථාවෙන් අපට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ දහමේ දැක්වෙන ඊ타ම වටින ධර්ම සංකල්පයක් පිළිබඳව. ඒ ධර්ම සංකල්පය තමයි කර්ම සංකල්පය. එහෙම නැත්නම් කර්මය පිළිබඳව ඉගැන්වීමක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඔබ අපි හැම දෙනාම මේ සසර ජීවිත ලබන්නේ අපි සිදු කරන කර්ම ශක්තියින් අනුවයි. කර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කොටස් දෙකකින් යුක්තයි. කර්මය කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි හොඳ සහ නරක කියන ධර්මතා දෙක. එතකොට අපි කරන ක්‍රියාවන් හොඳ සහ නරක කියන මේ කොටස් දෙකට වැටෙනවා. හොඳ පැත්තට වචන සමුදායක් පෙළ දහම තුල සඳහන් වෙනවා. හොඳ පැත්තට වචන සමුදායක්. අපි කුසල් කියන්නේ යහපත් දේ කියන්නේ ඒ වගේම හොඳ කියන්නේ පින් කියන්නේ ඒවා හොඳ පැත්තට යෙදෙන වචන. ඒ වගේම නරක පැත්තට යෙදෙන වචන ඒ විදිහටම ගොඩක් පෙළ දහම තුල සඳහන් වෙනවා. ඒ තමයි අකුසල්, අයහපත, පව්, දුරාචාර මේ විදිහට දැක්වෙන වචන. එතකොට මේ කවර ආකාරයකින් සඳහන් කරන වචන උවත් හොඳ සහ නරක කියන කොටස් දෙකට මේ වචන අයිති වෙනවා. බුද්ධ දේශනාව අනුව අපි කරන හොඳ සහ නරක ධර්මතා දෙකම කර්මය කියන වචනයට අයිති වෙනවා. එතකොට හොඳ කර්ම, නරක කර්ම. මේ සියලු කර්මයන් පින්වතුනි අපි සිද්ධ කරනු ලබන්නේ අපේ සිතින්. අපේ සිතින් අපි මේ හොඳ සහ නරක කියන කර්මයන් සිද්ධ කරනු ලබන්නේ. සිතෙහි පහළ වෙන චේතනාව මුල් කරගෙන කර්මය උපදින බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මය යැයි දේශනා කරනවා. සිතින් සිතා වචනයෙන් ඒ වගේම කයින් සිතින් කර්ම රැස් කරනු ලබනවා. එතකොට මේ සිත කය වචන කියන තිදොරින් තමයි අපි හොඳ වේවා නරක වේවා මේ සියලු කර්මයන් අපි රැස් කර ගනු ලබන්නේ. හොඳ වේවා නරක වේවා. එතකොට හොඳ සහ නරක මේ කර්මවලට බලපාන්නේ අපේ සිත. සිතෙහි පහළ වෙන සිතුවිලි. සිත හොඳ වෙනකොට සිතෙහි පහළ වෙන සිතුවිලි හොඳ වෙනකොට අපි කරන ක්‍රියාවන් හොඳ වෙනවා. අපේ අදහස් සිතුවිලි වචන හොඳ වෙනවා. සිතෙහි පහළ වෙන සිතුවිලි නරක වෙනකොට අපේ අදහස් අපි පිට කරන වචන අපි කරන ක්‍රියාවන් අයහපත් වෙනවා නරක වෙනවා.
එතකොට අපට පේනවා අපේ සිත මොනතරම් හොඳ සහ නරක කර්ම වලට බලපානවාද කියන එක. එකම සිත තමයි හොඳ පැත්තටත් නරක පැත්තටත් බලපාන්නේ. එකම සිතයි. එතකොට එකම සිත දෙපැත්තකට ක්‍රියා කරනවා. හොඳ විදිහටත් නරක විදිහටත්. එසේනම් බුදුරජාණන් වහන්සේ උගන්වනවා අපට රැකගන්ට ඕන කරන්නෙම අපේ මේ සිත බව. බුදුදහම මනෝමූලික දහමක්. ඒ කියන්නේ මනස මුල් කරගත්ත දහමක්. මනස හදන දහමක්. සිත සංවර කරන දහමක්. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම අරගෙන බැලුවොත් මූලික හරය හැටියට එතන තියෙන්නේ අපේ සිත හදන, අපේ මනස හදන, අපේ සිත සංවර කරන, අපේ මනස සංවර කරන දේශනාවන් බව අපි හොඳට තේරුම් ගන්නට ඕන කරනු ලබනවා. ඒ නිසා සෑම දේශනාවකම මේ සිත හැදීමේ වැඩපිළිවෙලක් සෑම සූත්‍ර දේශනාවකම සෑම ගාථා ධර්මයකම සෑම බණ කතාවකම සෑම ජාතක කතාවකම සිත හදන වැඩපිළිවෙලක් තියෙන බව අපට පේනවා. එතකොට මා මුලින් මතක් කළ ගාථා ධර්මයද අපේ සිත හදන වැඩපිළිවෙලක් තියෙන ගාථාවක්. සිත හදන වැඩපිළිවෙලක් තියෙන ගාථාවක්. බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම මේ මනස හදන වැඩපිළිවෙලක් කියන එකට අපට ඕන තරම් නිදසුන් සොයාගන්ට පුළුවන්කම ලැබෙනවා. දැන් කරණීය මෙත්ත සූත්‍රය අරගත්තාම ඒ සූත්‍රයේ අවසානය වන විට අපේ සිත හැදිලා සකස් වෙලා සංවර වෙලා ප්‍රඥාව නැමැති තැනට යා යුතු මඟ කියා දෙනවා. මහා මංගල සූත්‍රය අරගත්තත් එතනින් ආරම්භ වෙන ඒ සූත්‍රයෙන් ආරම්භ වෙන ධර්මකාරණාවන් අපේ ජීවිතයට අරගත්තාම ඒ සූත්‍රයේ අවසානයේ තියෙන්නේ සිත හදා නිවන් සැප අවබෝධ වෙන අවබෝධ කරවන වැඩපිළිවෙලක්. ඒ නිසා සෑම සූත්‍ර දේශනාවකම සෑම බණ පදයකම සෑම ගාථාවකම බුදුරජාණන් වහන්සේගේ දහම විස්තර වෙන්නේ සිත හදන වැඩපිළිවෙලක් ක්‍රියාපටිපාටියක් හැටියටයි. දැන් අපි බලමු අපි දේශනා කරන්නට යෙදුණු ගාථා ධර්මයට අනුව කුමක්ද මේ අපේ හිත හදන වැඩපිළිවෙල මේ ගාථාවේ සඳහන් වෙන්නේ මොන විදිහටද කියලා. බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ නපබ්බ තානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ ජගතිප්ප දේශෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාප කම්මන්ති. අපි කරන අකුසල, අපි කරන පව්, අපි කරන නරක දේවල් වලින් එහි විපාක අපට ලැබෙනකොට අපට ඒ විපාක වලින් ගැලවී සිටින්ට තැනක් නැති බව මේ ගාථාවේ අපට පැහැදිලි කරනවා. න අන්තලික්කේ මේ අහසේ කොහේවත් තැනක් අපට හදාගන්නට බැහැ පව විපාක දෙනකොට ගැලවී සිටින්නට. සමුද්ද මජ්ජේ මහා මුහුද මැදවත් අපට පව විපාක ලැබෙනකොට එයින් ගැලවෙන්ට තැනක් හදාගන්නට බෑ. න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ
නපබ්බ තානං විවරං පවිස්ස. පර්වත කුහරයකවත් අපට තැනක් හදා ගන්නට බැරි වෙනවා. භව විපාක දෙනකොට එයින් ගැලවී සිටින්න. නපබ්බ තානං විවරං පවිස්ස. නවිජ්ජති සෝ జగතිප්පදේසෝ. මේ භූමියේ මේ පොළවේ කිසිම තැනක් එහෙම ගැලවිලා ඉන්න සැඟවිලා ඉන්න අකුසල් විපාක දෙනකොට එයින් ඈත් වෙන්න තැනක් නැති බව බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපට දේශනා කළා. ඒ නිසා අපේ ජීවිතය හදන පළවෙනිම තැන හැටියට මේ අකුසලයෙන් පවින් නරකින් ඈත් විය යුතුයි කියන ධර්ම කාරණාව මේ ගාථාවෙන් අපට උගන්වනවා. පවින් ඈත් විය යුතුයි කියන. සියලු බුදුවරයන්ගේ අනුශාසනාව දැක්වෙන ගාථාව තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පළමුවෙන්ම මේ කාරණා. සබ්බ පාපස්සා කරන සියලු පව් වැඩ අත්හැර දාන්නට කියන්නේ. සියලු පව් වැඩ අත්හරින්න. සියලු පාපයන්ගෙන් ඈත් වෙන්න. එසේනම් මේ ගාථාව තුලත් අපට කියන්නේ පාපයෙන් ඈත් වෙන්න කියන එකයි. පාපයෙන් පව්කම් වලින් ඈත් වෙන්න. පවින් ඈත් වෙන කෙනා තමයි හොඳට යහපතට නරක හොඳ දේවල් වලට යොමු වෙන්නේ පාපයෙන් ඈත් වෙන කෙනා. ඒ නිසා ඒ පාපයෙන් ඈත් වීම යහපතට යොමු වීමේ පළමු පියවර වෙනවා. පාපයෙන් නරකින් ඈත් වීම හොඳට යහපතට යොමු වීමේ පළමු පියවර වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ සබ්බ පාපස්ස අකරණං කියලා සඳහන් කළේ. පළවෙනිම කාරණා. සියලු පව් වැඩ අත්හැරලා ඊළඟට අනුගමනය කරන්නට ඕන ක්‍රමයක් ඉදෙන්දී වදාළා. ඒ තමයි කුසලස්ස උපසම්පදා. කුසලයේ පාපයෙන් ඈත් වෙන කෙනා ඊළඟට කළ යුතු කාරණාව වෙන්නේ කුසලයේ. කුසලයේ යෙදීම තුල සචිත්ත පරියෝදපනං හිත හැදෙන සිත සංවර වෙනවා. එහෙමනම් බුද්ධ දේශනාව අනුව මා ඉහතින් සඳහන් කළ ගාථාවෙන් අපට උගන්වනවා මේ පව අකුසලය අයහපත නරක මේ කියන දේවල් වලින් ඈත් වෙන්නට කියලා. මේ කියන පාප කර්ම පිඟුතුනි අපේ ජීවිතය විනාශ කරනු ලබනවා. බෞද්ධ ප්‍රතිපදාවෙහි අපට බුදුරජාණන් වහන්සේ උගන්වන පළමු ප්‍රතිපදාව තමයි පංචශීලය ආරක්ෂා කරන එක. පන්සිල් රැකීම. පන්සිල් වල උගන්වන්නේ අපට පවින් ඈත් වෙන්න කියන කාරණා. එහි සඳහන් වන පළවෙනිම ශික්ෂා පදය අරගත්තහම පානාති පාතා වේරමණී. පණ තියෙන සත්ව ජීවිත විනාශ නොකරන්න, විනාශ කිරීමෙන් ඈත් වෙන්න. පස්පව් දස අකුසල් අපට මේ දේශනාව තුල උගන්වන්නේ ඒ කරන පස්පව් දස අකුසල් වලින් සත්වයාට මිනිසාට ගැලවීමක් නැති නිසා.
ලෝවැඩ සංගරාවෙහි මේ කර්මය සහ එහි විපාක ප්‍රතිඵල ලැබිච්ච ආකාරය වීදාගම මහා මෛත්‍රී මාහිමිපාණන් වහන්සේ පැහැදිලි කරනවා බොහොම වටින කවියකින්. පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා. පෙර කාන්තාවක් එළුවෙක්ගේ බෙල්ල කපපු ඒ පාප කර්මයට ලැබිච්ච විපාකය මේ කවියේ සඳහන් වෙන්නේ ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා වශයෙන්. එතකොට බලන්ට එක කර්මයයි පාප කර්මයයි සිදු කළේ. ඒ පාප කර්මය තමයි එළුවෙකුගේ බෙල්ලක් කැපීම. ප්‍රතිඵලය හැටියට මේ කවියේ උගන්වනවා ඇය ඇඟ ලෝම ගණනට මේ එළුවාගේ ඇඟේ තිබිච්ච ලෝම ගණනටම ඇයට සසරදී බෙල්ල කැපී මරණයට පත්වෙන්ට සිදුවෙච්ච බව. කරන ක්‍රියාව එක වුණාට ලැබිච්ච ප්‍රතිඵලය ආත්ම ගණනකට ලැබුණා කියන එකයි මෙයින් පැහැදිලි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට මෙය අපට අදාළ කරගන්න පුළුවන්. මෙය අපට අදාළ කරගන්න පුළුවන්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. අපි යමක්ද වපුරන්නේ වපුරන දේට අනුව තමයි අපට අස්වැන්න ලැබෙන්නේ. වපුරන දේට අනුව. අපි කුඹුරක වී වැපුරුවොත් අපට ලැබෙන්නේ වී. කුඹුරක අපි මුං ඇට වැපුරුවොත් අපට ලැබෙන්නේ මුං ඇට. ඒක අපි දන්නවා. කරන දේට අනුව අපට ප්‍රතිඵලය අස්වැන්න විපාකය ලැබෙනවා. හැබැයි කරන දේට අනුව ප්‍රතිඵලය ලැබුණට කරන ප්‍රමාණයට අනුව නෙවෙයි අපට ප්‍රතිඵලය ලැබෙන්නේ. අපි කුඹුරක වපුරන්නේ වී ටිකයි. වී ස්වල්පයයි. ඒ වපුරන ස්වල්පයට ටිකට අනුව නෙවෙයි අපට අස්වැන්න ලැබෙන්නේ. සමහර වෙලාවට වී කුරණියක් දෙකක් බුසලක් අපි වැපුරුවොත් ඊට වඩා වැඩි අස්වැන්නක් බුසල් ගණනාවක් කුරණි ගණනාවක් අපි අස්වැන්න හැටියට ලබා ගන්නවා. පවද පවෙහි විපාකත් එහෙමයි. අපි එතකොට කරන්නේ එක පාප කර්මයයි. එකයි කරන්නේ. හැබැයි ඒ කරන එකට නෙවෙයි අපට ප්‍රමාණාත්මකව ඒකේ විපාක ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් අර කවිය කියන්නේ ඒක. ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා. ලෝම ගණනටම හිස් කැපෙන්න තරම් ඒ පාප කර්මය බලවත් වුණා. එහෙමනම් අපි කරන දේට අනුව ප්‍රතිඵල ලැබුණට කරන ප්‍රමාණයට අනුව නෙවෙයි ප්‍රතිඵල ලැබෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒක නරක පැත්තට විතරක් නෙවෙයි හොඳ පැත්තටත් තියෙනවා. අපි ඒක දන් හැන්දද බෙදන්නේ, දන් හැන්දද පූජා කරන්නේ, බුදුහාමුදුරුව වෙනුවෙන් එක මලද පහනද පූජා කරන්නේ ඊට වඩා 100,000 ගුණයකින් අපට ඒ වගේ විපාක ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා මේ ජීවිතය තුල අපි හොඳ සහ නරක කියන ධර්මතා දෙක මනවින් අවබෝධ කරගෙන කටයුතු කරන්නට ඕන. මේ මනුස්ස ජීවිතය පින්වතුනි අපට ලැබිලා තියෙන්නේ සසර පව්කම් කරපු නිසා නෙවෙයි. මේ මනුස්ස ජීවිතය අපට ලැබිලා තියෙන්නේ සසර පින්කම් කරපු නිසායි. හොඳ දේවල් කළ නිසායි.
යහපත් දේවල් සසර අපි එකතු කරගත්ත නිසා කුසල් දහම් කරපු නිසා ඒ නිසාමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුර්ලභංච manussත්තං කියලා. මිනිසත් බව ලබන එක බොහොම දුර්ලභ දෙයක්. දුර්ලභ දේ තමයි අපි මේ කවුරුත් ලබාගෙන තියෙන්නේ. එතකොට දුලබ දෙයක් ලබන්ට අපි සසර මහ පිනක් කරලා තියෙනවා. පවක් නෙවෙයි. ඒ පින කරපු නිසා ලැබිච්ච ප්‍රතිඵලය තමයි මේ මනුස්ස ජීවිතය. හැබැයි ටිකක් හිතන්ට කල්පනා කරන්ට මේ ලැබෙන මනුස්ස ජීවිත අපට එක සමානව ලැබෙන්නේ නැහැ. එක සමානව අපට මේ මනුස්ස ජීවිතය ලැබෙන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු අනන්ත අප්‍රමාණව උපදිනවා පින්වතුනි නොයේක් අඩුපාඩුකම් සහිතව. මේ අඩුපාඩුකම් මොනවද කියලා හිතන්ට කල්පනා කරන්ට. මනුස්ස ජීවිතේ ලබන්ට තරම් පින් කරලා තියෙනවා. හැබැයි ඒ මනුස්ස ජීවිතයෙහි ගොඩාක් අඩුපාඩුකම් ඇතිව අපි උපදින්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඕන. අපට හොඳට ලෝකේ දකින්ට ඇස් දෙක තිබුණට මේ ලෝකේ ලස්සන සොඳුරු බව දකින්ට ඇස් නැතිව උපදින අය කොච්චර අපාතර ඉන්නවද? මේ ලෝකේ මොනතරම් මිහිරි ශබ්ද තිබුණත් අපට ඒවා අහන්ට වාසනාව තිබුණත් ඒ මිහිරි ශබ්ද අහන්ට වාසනාව නැති අය මේ ලෝකේ කොච්චර උපදිනවද? අපට හොඳට කතා බහ කරලා තව කෙනෙකුට අපේ අදහස් ප්‍රකාශ කරලා හොඳට අපට කතා කිරීමේ වාසනාව තිබුණට තව කෙනෙකුට තමන්ගේ අදහස් කියා ගන්නට බැරි එක වචනයක් පිට කර ගන්නට බැරි කී දෙනෙක් නම් මේ ලෝකේ උපත ලබනවද? ඒ වගේම අපට හොඳට ඇවිද ගන්නට ශක්තිය තිබුණට අපට ඇවිදින්න පුළුවන් වුණාට මේ ලෝකේ කොච්චර උපදිනවද අඩියක්වත් ඉස්සරහට යන්න බැරි අය. අඩියක් උස්සලා අඩියක් තියන්න බැරි අය මේ ලෝකේ කොච්චර උපදිනවද? එහෙම බැලුවහම මනුස්ස ජීවිතය ලබනවා තමයි. හැබැයි ඒ මනුස්ස ජීවිතයෙහි ඕන තරම් අපට පේනවා නොයේ අඩුපාඩුකම්. ඇස් පේන්නේ නැති අය, කන් ඇහෙන්නේ නැති අය, ඇවිද ගන්නට බැරි අය, කතා කර ගන්නට බැරි අය මේ විදිහට මනුස්ස ජීවිතය තුල නොයේක් අබල දුබලතා සහිත ජීවිත ලබන අය අපට හමු වෙනවා, අපට පේනවා, අපි අතර ඉන්නවා. පින්වතුනි මේවා ඒ අයට කරන අපහාස උපහාස නෙවෙයි. එබඳු කෙනෙක් දැක අපි කල්පනා කළ යුතු යමක් තියෙනවා. ඇස් පේන්නේ නැති අය දැක්කහම අපි හිතන්න ඕන විදිහක් තියෙනවා. කතා කරන්නට බැරි අය දැක්කහම අපි හිතන්න ඕන ක්‍රමයක් තියෙනවා. කුමක්ද? මේ තමයි බුදුරජාණන් වහන්සේගේ දහම. ඒ දහම තුල තියෙන කර්මය, ඒ දහම තුල තියෙන පින සහ පව, මේ දහම තුල තියෙන හොඳ සහ නරක, මේ දහම තුල තියෙන කුසලය සහ අකුසලය අපට මේ අය උගන්වන්නේ. මනුස්ස ජීවිතේ ලබන්ට ඔබ අපි හැම දෙනාම අප්‍රමාණව පින් කළා. ඒ පිනෙහි යම් අඩුපාඩුකම් තිබුණා. ඒ නිසා තමයි අර විදිහෙන් ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, ඇවිදින්න බැරුව, කතා කරන්න බැරුව මේ ලෝකෙ මිනිස්සු උපදින්නේ කියන එක අපි හිතන්න. එහෙම හිතලා අපි ඒ අයට අනුකම්පා කරනවා වගේම නැවත අපි හිතන්න ඕන එබඳු පාප කර්ම නම් අපේ මේ වටින මනුස්ස ජීවිතය තුල අපි කවදාවත් සිදු කරන්නේ නැහැ කියන එක. එතකොට අපට හිතන්ට බුදුරජාණන් වහන්සේ
අවස්ථාව ලබා දෙනවා. මනුස්ස ජීවිත දිහා බලලා. මිනිසා කියලා කියන්නෙම එක පැත්තකින් බැලුවහම බුදුරජාණන් වහන්සේගේ දහම. බුදුරජාණන් වහන්සේගේ දහම තමයි මේ මිනිස්සයා. මිනිස්යාගේ ජීවිතයෙන් කියවෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දහම. උපතේ සිට මරණය දක්වාම බලන්ට එකින් එක පියවරෙන් පියවර අපි ජීවිතය ගත කරනකොට ඉස්මතු වෙන්නෙම බුදුරජාණන් වහන්සේගේ දහම. මේ ජීවිතය ලැබුණහම ඒ ජීවිතය තුලට එකතු වෙන බොහෝ දේ හොඳ සහ නරක දේවල් ටික කාලයක් යනකොට අපේ ශරීරය වෙනස් වෙන හැටි, අපේ ශරීරයේ ලෙඩ වෙන හැටි, අපි වයසට යන හැටි මේ ඔක්කොම කල්පනා කරලා බැලුවාම ඒ සෑම තැනකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම. ඒ නිසා මේ හොඳ සහ නරක කියන ධර්මතා දෙකම අපි හොඳින් අවබෝධ කරගෙන අපේ ජීවන ගමන සකස් කර ගන්න ඕන. පවින් ඈත් වෙන්නට ඕන. එතකොට කර්මයෙහි විපාකය අපි දැනගෙන පවින් ඈත් වෙන්න ඕන. කර්මයෙහි විපාකයේ දැනගෙන. ඒ කියන්නේ කරන ක්‍රියාවට ලැබෙන ප්‍රතිඵලය දැනගෙන අපි මේ පාප කර්ම වලින් ඈත් වෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ දවස හිටියා නොඑක් අය මේ විදිහට පාප කර්ම සසර කරපු පාප කර්ම වලට ප්‍රතිඵල ලැබිච්ච හැටි ලැබිච්ච ආකාරය. දැන් ඔබ අහලා තියෙනවා චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. චක්කුපාල හාමුදුරුවන් වහන්සේගේ කතාවේ අපට උගන්වනවා උන්වහන්සේ කළ සසර බරපතල අකුසල කර්මයක්. උන්වහන්සේ රහත් වෙනකොට තමයි දැස අන්ධ වුණේ. රහත් වෙනකොට දැස අන්ධ වුණා. චක්කුපාල මහරහතන් වහන්සේ. එතකොට මේ දැස අන්ධ වුණු චක්කුපාල මහරහතන් වහන්සේ දවසක් උදෑසන සක්මන් භාවනාවේ යෙදෙනවා. සක්මන් භාවනාවේ යෙදෙනකොට අනෙක් භික්ෂූන් වහන්සේලා මේ සක්මන් කරන චක්කුපාල හාමුදුරුවෝ දිහා බලලා කියනවා අර හාමුදුරුවෝ සත්තු පාග භාවනාවේ යෙදෙනවා, සක්මනේහි යෙදෙනවා. මේක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට කියනවා උන්වහන්සේ රහත් වෙලා. රහතන් වහන්සේ නමක්. ඉතින් රහතන් වහන්සේ නමක් ඇයි මේ විදිහට සතුන් පාග සක්මනේ යෙදෙන්නේ? ඒ වෙලාවේ නැවත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උන්වහන්සේගේ දැස පේන්නේ නැහැ. දැස අන්ධ වෙලා. ස්වාමීනි ඊට පෙර උන්වහන්සේගේ දැස පෙනුණානේ. රහත් වෙනකොට ඇයි මේ දැස අන්ධ වුනේ? අන්න භික්ෂූන් වහන්සේලාට විමතියක් ඇති වුණා, සැකයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ චක්කුපාල හාමුදුරුවන්ගේ සසර කතාව පෙර කරන ලද අකුසල කර්මය පැහැදිලි කළා. එතකොට උන්වහන්සේ පෙර බොහොම හොඳ වෛද්‍යවරයෙක්ව හිටියා. දැස නොපෙනුණු කාන්තාවකට දැස පෙනීම ලබා දුන්නා. නැවත ඒ කාන්තාව පෙනීම නැහැ කියලා කිව්වහම ආපහු අන්ධ කළා. ඒ සසර කළ අන්ධ කිරීමේ විපාකය තමයි උන්වහන්සේට රහත් වෙනකොට මේ භවයේදී විපාක දුන්නේ. එහෙමනම් කර්මය, විපාකය, ප්‍රතිඵලය දැනගෙන අපි පවින් ඈත් වෙන්න ඕන කියන එකයි මේ කතන්දරයෙන් අපට උගන්වන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ අපේ ජීවිත හදන වැඩපිළිවෙලෙහි පළමුවෙන් සඳහන් කරන කාරණාව තමයි පාපයෙන් ඈත් වෙන්න, පවින් ඈත් වෙන්න. පවින් ඈත් වෙන කෙනාට කුසලයට නැඹුරුව හොඳ දෙයට එකතු වෙලා තමන්ගේ ජීවන ගමන යහපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේනම් ඔබ අපි හැම දෙනාම
බුදුරජාණන් වහන්සේගේ දහම ශ්‍රවණය කරන්නේ මේ පව්කම් වලින් අකුසල් වලින් නරක දෙයින් ඈත් වෙලා හොඳ දෙයට කුසලයට ජීවිතය නැඹුරු කරගෙන සිත සංවර කරගෙන ප්‍රඥාව ලබා නිවන් සාක්ෂාත් කර ගැනීමටයි. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාවද හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි.